අයිබෝවන් සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා ඔබට සියලුම යහපත් වූ සිතුම් පැතුම් සඵල වෙන්න දවසක් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අද 2022 මැයි මාසයේ 18 වෙනි බදාදා දවසේ ප්‍රධාන පුවත්පත්වල තිබෙන මොනවද සිරස්තලයන් මොනවද ප්‍රධාන ප්‍රවෘත්ති විශේෂ ප්‍රවෘත්ති මොනවද කියලා ඔබත් එක්ක බෙදා හදා ගන්න තමයි අපි සූදානම් වෙන්නේ අද දවසේ සියලුම පුවත්පත් බලපුවාම තියෙන ප්‍රධානම සිරස්තල අතරට එකතු වෙන මුල්ම ප්‍රවෘත්තිය බවට පත් වෙන්නේ අරගලයට පහර දීමේ සිද්ධිය. ඒ පිළිබඳව කතා බහ කරනවා ලංකාදීප පුවත්පත. අපේ මුල්ම අවධානය ලංකාදීප පුවත්පතට ගෝ ගම් ප්‍රහාරය සනත් නිශාන්ත මිලාන් ජයතිලක අත්අඩංගුවට ජොන්ස්ටන් පවිත්‍රා සංජීව රෝහිත සීබී ඉන්දි කනුරුද්දගෙන් CIDA අද ප්‍රකාශ ගනී. අරලියගහ මන්දිර ඉදිරිපිට මයිනාගෝගම සහ ගාලුමුවදර ගෝඨාගෝගම අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු රාජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක යන මහතුරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්තා කියන කාරණාව තමයි අද දවසේදී ලංකාදීප පුවත්පත තමන්ගේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් කරගෙන තිබෙන්නේ. ඒ අනුව අපි ඊළඟට ගමන් කරන්නේ දිවයින පුවත්පතට කොහොමද මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ කියලා ඔබට කියන්න. අරගලයට පහර දීමේ සිද්ධිය සනත් මිලාන් අත්අඩංගුවට කියලා තමයි ඡායාරූපත් එක්කම මේ ඔබ දකින ප්‍රවෘත්තිය වාර්තා වෙන්නේ. CIDA දේශපන්දුගෙන් ප්‍රශ්න කරයි. ගලුමුවදර සමකාමී විරුද්ධතාවයේ නිරතව සිටින පිරිසට ඉක්ුත් 9 වෙනිදා පහර දීමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක යන මහතුරුන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ සවස අත්අඩංගුවට ගනු ලැබුවා. පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊ අත්අඩංගුවට ගත්තා කියන කාරණාව විදිහට ඉදිරිපත් කරනකොට ඒ දිවයින පුවත්පතේම තවත් සිරස්තලයක් තිබෙනවා ප්‍රහාරයට පෙර ජොනීගේ කතා මන්ත්‍රී 6කගෙන් CIDA ප්‍රකාශ ගනී කියලා. එදා ඒ ප්‍රහාරයට පෙර ජොන්ස්ටන් ප්‍රනාන්දු කතා බහ කරන අවස්ථාවේ ගත ඡායාරූපකුත් එක්ක ඉතින් මේවා පිළිබඳව කතා බහ කරනකොට විශේෂයෙන්ම සමාජ මාධ්‍යයේ ඒ වගේම ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය තුලත් මේ තොරතුරු වීඩියෝත් එක්කම විකාශ වුණා. ඒක රටම දන්න කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඒ විදිහට තමයි අද දවසේ දිවයින පුවත්පතේ වාර්තා කරලා තියෙන්නේ. අරුණ පුවත්පතටයි දැන් අපගේ අවධානය. අරගලයට පහර දීම සනත් මිලාන් අත්අඩංගුවට ජොනි පවිත්‍රා රෝහිත ඉන්දික සහ සංජීවගෙන් ප්‍රකාශ ලබා ගනී කියලා තමයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. මේ තොරතුර ගලුමුවදර අරගලයට කඩාවැදී පහර දීමේ චෝදනාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත මිලාන් ජයතිලක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ හවස අත්අඩංගුවට ගත්තා කියන කාරණාව ඒ විදිහට අරුණ පුවත්පත කියනකොට අරුණ පුවත්පතේම තවත් සිරස්තලයක් මේ සිද්ධිය හා සම්බන්ධව ගෝල්පේ සිද්ධියට කඳුළු ගෑස් ගහන්න එපා කිව්වේ පොලිස්පති කියලා ඔන්න කියනවා. ජනපති උපදෙස් දුන්නේ කලහකාරීන් නවත්වන්න. පොලිස් නිලධාරී 3ක් CIDට කියති කියලා තමයි මේ ප්‍රවෘත්තිය වාර්තා වෙන්නේ. ඒ තවදුරටත් පොඩ්ඩක් අපි කතා බහ කරනවා නම් කලහකාරීන්ට ගලුමුවදර පිටියට ඇතුළු වීම වැළැක්වීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට සූදානම්ව සිටියත් අවසන් මොහොතේ පොලිස්පතිවරයා දුන් දුරකථන ඇමතුම නිසා ඒ වැළකී ගිය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනෙකු ප්‍රකාශ ලබා දීලා තියෙනවා කියන එක තමයි වාර්තා කරන්නේ. තනතුරු මොනවා වුණත් නීතිය ක්‍රියාත්මක කිරීම ඉදිරියට සිදු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අවධානය මව් බිම පුවත්පතට සනත් සහ මිලාන් අත්අඩංගුවට කියලා තමයි එයත් අද දවසේදී වාර්තා කරන්නේ. අපි මේ ඉදිරිපත් කරමු ප්‍රවෘත්තියම ප්‍රධාන සිරස්තලයේ විදිහට. අද පුවත්පතටයි දැන් අවධානය. අද පුවත්පතේ ප්‍රධානම සිරස්තලය මුල් පිටුවේ අරගලයට පහර දීමේ සිද්ධියට සනත් මිලාන් අත්අඩංගුවට ඔබ මේ දකින්නේ ඒ ප්‍රවෘත්තිය. ඔවුන්ගේ ඡායාරූපත් එක්ක අද දවසේ ඉදිරිපත් කළා තියෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුගෙන් CIDA ප්‍රශ්න කරයි. හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා හා දෙවිවල ගල්කිස්ස මහනගර සභාවේ සේවකයෙකුත් අත්අඩංගුවට කියලා තමයි මේ තොරතුර වාර්තා කරන්නේ. ඒ ආකාරයට තමයි අද දවසේ ප්‍රධාන පුවත්පත්වල මේ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. දින මින පුවත්පතත් එය ඉදිරිපත් කරනවා. ඒ ප්‍රධානම සිරස්තලයේ නොවුනත් අනුසිරස්සලයක් විදිහට ගාලුමුවදර සිදුවීමට මන්ත්‍රීන් 4ගෙන් ප්‍රකාශ ගැනීමට යයි කියලා තමයි ඒ ඉදිරිපත් කරන්නේ. CIDA කතානායකට දැනුම් දෙයි කියලා තොරතුරුකුත් ඒ අතතුර වාර්තා කරනවා. ගාලුමුවදර පහර දීම නිසි වේලාවට සැකකරුවන් ඉදිරිපත් නොකළේයයි CIDටත් දොස් කියලා තියෙනවා කියන එක තමයි දිනමින පුවත්පතේම ඒ තොරතුරු හා සම්බන්ධ තොරතුරු අතරට එකතු කරලා තියෙන්නේ. ඊට අමතරව ගාලුමුවදර පහර දීමට අමල් සිල්වා CID අත්අඩංගුවට කියලා තොරතුරු වාර්තා කරනවා. ඔය විදිහට අද දවසේ ප්‍රධාන පුවත්පත්වල මුල්ම
ප්‍රවෘත්තිය මොකක්ද කියන එකටයි අපි මුලින්ම අවධානය යොමු කරේ. ඊළඟට අපි සූදානම් වෙනවා තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න. මේ හා සම්බන්ධම ප්‍රවෘත්තියක් තමයි ලංකාදීප පුවත්පතේ Tamanගේ දෙවනි සිරස්තලය බවට පත් කරගන්නේ. ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති CID-ට කියන කාරණාවත් එක්ක පැය 5ක් ප්‍රශ්න කරයි. අරලියගහ මන්දිරය සහ ගල්මුද්‍ර පිටියේ ඉක්ුත් 9 වෙනිදා සිදු පහරදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීම සඳහා බස්නාහිර බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශපාලන තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පැමිණියේ කියන එක තමයි මෙහිදී ඉදිරිපත් කරන්නේ. ඒ සමගම ඊට පහලින් තවත් සිරස්තලයක් එකතු කරනවා මෙන්න මේ විදිහට ගෝගම් දෙකට ගහන්න උඩගෙඩි දුන් පිරිස ඉදිරි දින දෙකේ අත් අඩංගුවට පොලිස්පතිත් CID ලොක්කෝත් නීතිඥ සංගමයට සහතික වෙති කියලා තමයි මේ ප්‍රවෘත්තිය කියන්නේ. ඒ අනුව එහි තවදුරටත් සඳහන් කරනවා ගෝඨා ගෝගම සහ මයිනා ගෝගම සමකමේ උද්ඝෝෂණයට පොළු මුගුරවරින් සන්නද්ධ පිරිසක් කළ පහර දීමේ සිද්ධි වලට සම්බන්ධ පුද්ගලයන් ඉදිරි දින දෙක තුල අත්අඩංගුවට ගන්නා බව පොලිස්පතිවරයා සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දුන් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි කියලා තොරතුරු වාර්තා කරනවා. ඒ අනුව ඊළඟට අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතට. දිවයින පුවත්පත මොනවද අද දවසේ Tamanගේ ප්‍රධාන සිරස්තල අතරට එකතු කරගෙන තියෙන්නේ? ශනික මිලදී ගැනීම යටතේ ගෙන්නු ඉන්ධන නැව් ප්‍රමාද ගාස්තු ඩොලර් ලක්ෂ 500 පණි. මේ පිළිබඳව අපි ඊයේ දවසේදීත් යම් කතා බහකට එළඹියා. විශේෂයෙන්ම සිත පිළිසඳර තුල ඊයේ දවසේදී මේ පිළිබඳව යම් කතාවකට අපි ආවා. ඉන්ධන නැව් මුහුද මහමුදේ ශ්‍රී ලංකාව ආසන්නයේ නැංගුරම්ලා තියෙනවා. මේවා දිනෙන් දින පැයෙන් පැය කල්ගත වෙන ප්‍රමාද ගාස්තු ගෙවීමේ උග්‍ර ප්‍රශ්නයකට අපි මුහුණ දීලා තියෙනවා. ඒ අනුව දැන් මේ අද දවසේ දිවින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් බවට පත් වෙලා තියෙන්නේ ශනික මිලදී ගැනීම යටතේ ගෙන්නු ඉන්ධන නැව් ප්‍රමාද ගාස්තු ඩොලර් ලක්ෂ 500ක් පැනලා කියන කාරණාව. ඉතින් මේ ජනතාවගේ මුදල් වලින් දෙන්න තියෙන සල්ලි නමුත් රටටත් සල්ලි නැති වෙලාවක ඩොලර් ප්‍රශ්නය ඉතාමත් උග්‍ර වෙලාවක අපි ඉන්නකොට මේ වගේ ප්‍රශ්න තවදුරටත් වැඩි වෙනවා කියන්නේ ප්‍රශ්නේ තවත් උග්‍ර වෙනවා කියන කාරණාව. හොඳයි අපි යලිත් වතාවක් සජීවීව බොමුණ ගෙනවා සිත පත්තරයේ සමගින් ලංකාදීප පුවත්පතරයි මගේ අවධානය යොමු වෙන්නේ. හර්ෂ මහත්මයාගේ චාරුපිකුත් එක්ක මුදල් කාරක සභාපතිකමට හර්ෂ සූදානම් කියලා අන්න ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. විශේෂයෙන්ම මේ සර්වපාක්ෂික ආර්ථික පුනර්ජීවන සැලසුම ගොඩනැගීමට තමා මුදල් කාරක සභාවේ සභාපති ධූරය බාර ගන්න සූදානම් බව තමයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ සිල්වා මහතා ප්‍රකාශ කරලා තිනවා කියලා මේ ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන්ම මේ පිළිබඳව අපි පොඩ්ඩක් කතා කරොත් එමේ ඉතා වටිනවා. මොකද වර්තමානයේදී අපේ රට මොන බාර තියෙන ප්‍රධානම බරපතලම ප්‍රශ්න බවට පත් වෙලා තිබෙන්නේ මුදල් ප්‍රශ්නය, ආර්ථික ප්‍රශ්නය, ඩොලර් ප්‍රශ්නය සහ ලංකාව තුලත් මුදල් ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණාව. ඊයේ දවසේදීත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරපු කාරණාවක් තමයි මේ මොහොත වන විට ඊළඟ මාසයේ රාජ්‍ය සේවකින්ගේ වැටුප් ගෙවන්නට ලංකාවේ සල්ලි නැහැ කියන එක, රුපියලුත් නැහැ කියන එක. ඒ නිසා මුදල් අච්චු ගැසීමේ කටයුත්තකට යන්න වෙනවයි කියන එක ඔහු ප්‍රකාශ කළා. කොහොම නමුත් මුදල් පිළිබඳව සම්පූර්ණ බලය පාර්ලිමේන්තුවට හිමි වෙන අතර මේ කියන කාරක සභාවත් කාරක ක්‍රමයක් එක්ක එහි මූලිකත්වය ගත්තහම විශේෂයෙන්ම මුදල් කාරක සභාවේ අනුමැතියෙන් නැතුව පාර්ලිමේන්තුව තුළ කිසිදුම කටයුත්තක් කරන්නට ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ජනතාවට යහපතක් වෙන යමක් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒක නිසා මෙහි කාරක සභාපතිකම තමා ගන්න සූදානම් කියන එක සහ ඒ සඳහා සමගි ජන බලවේගයේ තමාව යෝජනා කරයි කියන කාරණාවත් ඔහු තමන්ගේ Facebook පිටුවකත් මේ පිළිබඳව තොරතුරු සටහන් කරලා තිබුණා. ඊට අමතරව ඊයේ දවසේදී මාධ්‍යවේදීන් අහපු නගපු යම් ප්‍රශ්න වලට උත්තර දෙමින් ඔහු ප්‍රකාශ කරපු ආකාරය අපි දැක්කා. ඒක නිසා අපි බලමු මුදල් කාරක සභාපතිකමට හර්ෂ සූදානම් කියලා තමයි ලංකාදීප පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. ලංකාදීප පුවත්පතේම තියෙන තවත් තොරතුරු කිහිපයක් යන සූදානම් වෙනවා. දැන් මේ ගෝඨා ගෝගමට පහර දීමේ සිද්ධි හා සම්බන්ධව ඊට පස්සේ පසුව ලංකාවේ විවිධ තැන්වල විවිධ නිවාස දේපල සහ විවිධ ඝාතනත් එක්ක යම් කාරණා ගණනාවක් අපිට වාර්තා කරන්න සිද්ධ වුණා පසුගිය දවස්වල. අද දවසේදී ලංකාදීප පුවත්පත ඡායාරූපයකුත් එක්ක තොරතුරක් ඉදිරිපත් කරනවා. ගිනි තැබුවෙත් නිවස රැකගෙන දරු දෙන්නා ගිනි තැබුවෙන් නිවස රැකගෙන දරු දෙන්නා ලොරියක් ගෙදර කරගෙන කැටගොඩ උන්නා කියලා පද දෙකකුත් එක්ක මේ ඡායාරූපය ඉදිරිපත් කරනවා. එය යම් සංවේදී දසුණක් කියලා ඔබටත් හැඟෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ගලු මුදුර පිටියෙහි පිටි අරගල භූමියට එක් රැස් වූ මැර ප්‍රහාරයෙන් කුපිත වූ පිරිස් මැතිමතුරුන්ගේ නිවාස වලට පහර දීමෙන් පස්සේ නිවාස විනාශ වෙන පස්සේ Tamanට දිවිගෙවන්න ස්ථානයක් නොමැති වීම හේතුවෙන්
ඔහු සිය දරුවන් සමග ලොරි රථයක දිවිගෙවා ඇති අතර මන්ත්‍රීවරයා සිය පුතු සහ දියණිය සමග එම ලොරි රථයේ සිටින ආකාරය තමයි මේ ඡායාරූපකෙන් දකින්න කියලා මේ ප්‍රවෘත්තිය වාර්තා කරනවා. ශ්‍රී ලංකා පොදු පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ ඡායාරූපයක් තමයි අපි මේ දකින්නේ මේ විදිහට. කොහොම නමුත් දේපල හානි මේ වගේ වැරදි වැඩ කරන්න එපා කියන එක අපිත් දයිදම්ම ඔබට මතක් කළා ප්‍රකාශ කරා අපි මාධ්‍යයක් විදිහට. මොකද මේ සියලු විනාශයන් වෙන්නේ රටේ ජනතාවගේ මුදල් කියන කාරණාවත් එක්ක. කොහොම නමුත් අපි තවත් තොරතුරකට යන්න සූදානම් වෙනවා ලංකාදීප පුවත්පතේ. අගමැතිට කොන්දේසි විරහිතව සහාය දෙන්න සූදානම් හරින් මනුෂ්‍ය රනිල්ට කියයි කියලා ලංකාදීප පුවත්පත දවසේ තොරතුරක් වාර්තා වෙනවා. ඒ තමන්ගේ ප්‍රවෘත්ති අතර ප්‍රධාන සිරස්තලයක් බවට පත් කරගනිමින් ඊට පස්සේ ගෝගම් දෙකට පහර දීම හිටපු පළාත් මන්ත්‍රී අමල් සිල්වාත් මරුණු නගර සභා සේවකයෙකුත් රිමාන්ඩ් කියලා තොරතුරු වාර්තා වෙනවා. අමරකීර්තිගේ පුරප්පාඩුවට ජගත් සමරවික්‍රම කියලා ඔන්න තවත් ප්‍රවෘත්තියක් එකතු කරලා තියෙනවා. පසුගියදා මිය ගියපු අමරකීර්ති මහත්මයාගේ පුරප්පාඩුව සඳහා ජගත් සමරවික්‍රම ඒ දූරයට පත් කරලා තියෙනවා කියන තොරතුරු තමයි වාර්තා කරන්නේ. අද තවත් පුවත්පත් කිහිපයක මේ තොරතුරු ඉදිරිපත් කරලා තිබුණා අපි දැක්කා. ඔය විදිහට තමයි ලංකාදීප පුවත්පත තමන්ගේ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ. ඊට අමතරව තව එක තැනකටම යන්න සූදානම් වෙනවා ලංකාදීප පුවත්පතේ. පොහොට්ටුවේ අජිත් නව නියෝජ්‍ය කතානායක කියලා නියුත් කතානායකවරයාගේ ඡායාරූපකුත් එක්ක තොරතුරක් වාර්තා කරනවා. වැඩි ඡන්ද 31ක් ලබාගෙන 23ක් අවලංගු භාවයට පත් වුණා ඊයේ දවසේදී. මේ කාරණාව තමයි අද දවසේදී මේ ඉදිරිපත් කරන්නේ ලංකාදීප පුවත්පත. ඒ අතරතුර අගමැති කාර්යාලයේ වියදම් ලබන මාස සිට භාගයකට භාගයක් කපයි කියලාත් වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. අගමැති කාර්යාලයේ වියදම් විතරක් නෙවෙයි ඔය මහජන නියෝජ්‍යයන් කියන හැමෝගෙම වියදම් භාගයට භාගයක් නෙමෙයි ඊටත් වඩා පුළුවන් නම් කපලා අඩු කරලා අයින් කරලා ජනතාවට පුළුවන් තරම් සහන ලබා ගන්න තමයි මේ වෙලාවේදී සිද්ධ වෙන්න ඕන කාරණාව කියන එකයි අපේ නම් කල්පනාව. දිවෙන පුවත්පතේ අපේ අවධානය ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේ විශේෂ කාරණා ගණනාවක්ම සිද්ධ වුණා. නියෝජ්‍ය කතානායකවරයෙක් පත් කරගෙන සිද්ධ වුණා. ඒත් එක්කම වර්තමාන තත්ත්වයන් පිළිබඳව මැති ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීම් ගණනාවක් සිද්ධ වුණා. ඒ අතරතුරේදී බොහෝ දෙනෙක්ගේ හාස්‍යයට ලක්වුණු කාරණාවක් තමයි මේ දිවෙන පත්‍රය අද දවසේ වාර්තා කරලා තියෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූපිකුත් එක්ක. කෑ ගහන කී දෙනෙක් මගෙන් අගමැතිකම් ඉල්ලුවාද කියලා එක තැනකදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. එතකොට සමස්ත සභාගාරයෙන් අපිට ඇහුනේ සිනහ හඬක්. මේ පාර්ලිමේන්තු සංස්කෘතිය සමග ඉදිරියට යන්න බෑ. අගමැති රනිල් මැති සභාවේදී කියයි කියන ප්‍රවෘත්තිය තමයි අද දවසේදී සිරස්තලයක් විදියට දිවයින පුවත්පත තමන්ගේ ප්‍රධාන පිටුවට එකතු කරගෙන තියෙන්නේ. නව අගමැති රනිල්ට ආණ්ඩු පක්ෂ ඉදිරිපෙළ ජනපතිට යාබද අසුන. නව අගමැති රනිල්ට ආණ්ඩු පක්ෂ ඉදිරිපෙළ ජනපතිට යාබද අසුන ලබා දීලා තියෙනවා කියන කාරණාව තමයි අපි මේ දැන් ඔබට කියන්නේ. ඒත් එක්කම තවත් ප්‍රවෘත්තියක් වාර්තා කරනවා ගුරු විදුහල්පතිවරු අද කොළඹදී විරෝධතාවයකට එනවයි කියන කාරණාව දිවෙන පුවත්පතයි ওই විදිහට කියන්නේ. යුද ගැටුම් වලින් මියගිය පිරිස සමරන කාරණාවක් තිබෙනවා. ඒ පිළිබඳව ඡායාරූපිකුත් එක්ක අද දවසේ දිවෙන පුවත්පත මේ විදිහට වාර්තා කරනවා. කොටි ප්‍රහාරයක තොරතුරු නිසා ඉන්දිය සාගරයේ රැකවල් තර කරයි කියලා තොරතුරුත් ඊට පහළින් ඉදිරිපත් කරලා තියෙනවා දිවයින පුවත්පත. මොකද මේ කොටි ප්‍රහාරයක් පිළිබඳව විශේෂයෙන්ම අද දවස් සහ සම්බන්ධ කරගෙන තමයි මේ කාරණා ටිකක් වැඩිපුර කතා බහ වුණේ. නමුත් මෙය සාවාද්‍ය තොරතුරක් කියලාත් යම් යම් අවස්ථාවලදී ප්‍රකාශයන් ඉදිරිපත් වුණා. මේ සාමාන්‍ය තොරතුරක් කියලාත් කිව්වා. නමුත් අපිත් කියන්නේ මේ හැම දෙයක් පිළිබඳව ටිකක් විමසිල්ලෙන් ඉන්න එක වටිනවා කොහොමදත් රාජ්‍ය ආරක්ෂාව ගැන හිතමින්. රුපියල් ලක්ෂ 50ක් සාවාද්‍ය පරිහරණය නාලක ගොඩ හේවාට එරෙහි නඩුව අගෝස්තු 3ට කල්ලයි කියලා කාරණාව වාර්තා කරනවා දිවයින පුවත්පත. මේ දවස්වල තියෙන පෝලිම් අතර භූමි තෙල් පෝලිම ඉතාමත් දිගු පෝලිම අපිට දකින්න ලැබෙනවා සහ මේ ඉතාමත් ඛේදවාචකයක් කියන එකත් මතක් කරන්න. මොකද ගෑස් ප්‍රශ්නය නිසා උයා ගන්න විදිහක් නැහැ ගෑස් වලින්. ඒක නිසා භූමි තෙල් වලට හුඟක් අය ගමන් කරා සහ සමහරු දිගටම භූමි තෙල් එක්කම Tamanගේ ගෙදර කටයුතු කරගෙන ගියපු ආකාරය හුඟක් තැන්වලදී ප්‍රකාශ වුණා. නමුත් අද දවස් වලට භූමි තෙල් වලටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා භූමි තෙල් පිළිබඳව කොටහේනේ භූමි තෙල් පෝලිම කියලා අද දවසේදී ඡායාරූපයකුත් එක්කම දිවෙයින පුවත්පත වාර්තා කරනවා. මේක කොටහේනට විතරක් නෙවෙයි හුඟක් තැන්වලට රටේ බලපාන ප්‍රශ්නයක්. විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශවල එහෙම අපි මේ තත්ත්වය ඉතා වැඩි වශයෙන් දකිනවා. මොකද ඔවුන් වැඩි වශයෙන්ම භූමි තෙල් එක්ක තමයි Tamanගේ සියලු දේවල් කරගෙන යන්නේ. ආහාර උයන පිහින එක හුඟක් වෙලාවට ආලෝකයක්
ලබා ගන්නත් ඔවුන් භූමි තෙල් පාවිච්චි කරනවා සමහර තැන්වල. ඉතින් මේක නිසා භූමි තෙල් හිඟය ජනතාවට දැනෙන්න දැවැන්ත ප්‍රශ්නයක් බරක් බවට පත් වෙලා තියෙනවා. දින කිහිපයකට පසු කොටහෙන ඉන්ධන පෙරමුණට භූමි තෙල් පැමිණි බව සැලවීමෙන් සමග ඊයේ විශාල පිරිසක් භූමි තෙල් ලබා ගැනීම සඳහා පොලිමේ රැඳී සිටින අයුතු කියලා තමයි දිවයින පුවත්පත මේ ඡායාරූප ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. ගෝල්ෆේස් අරගලයට දින 40ක් අදට දවස් 40ක් වෙනවා. ඔවුන්ගේ අරගලයට ලංකාවේ තාරුණ්‍ය ඒත් එක්කම වැඩ කරන බොහෝ පිරිසක් ලංකාවේ බොහෝ පිරිසක් මේ සමගින් එකතු වෙලා අත්වල බැඳගෙන ඉන්නවා. ඒ වගේම ලංකාවෙන් පිටේ ඉන්න හුඟක් අය මේ සඳහා උදව් උපකාර කරනවා කියන එකත් අපි දන්න කාරණයක්. ගෝල්ෆේස් අරගලයට අදට දින 40ක් සම්පූර්ණ වෙනවා. විරෝධතාකරුවන්ට පහර දුන් හිටපු පළාත් මන්ත්‍රී සහ තවත් අයෙක් රිමාන්ඩ් කියලා දිවයින පුවත්පත තොරතුරක් වාර්තා කරනවා. ඒත් එක්කම පෞද්ගලික ටැංකි රථ 150කින් රට පුරා ඩීසල් බෙදීම ආරම්භයි. පෙට්‍රල් භූමි තෙල් නැහැ. ඒත් කියන කාරණාව තමයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ. කුඩා වාහනයක අගමැති ලේකම්ට ගේට්ටු ඇරෙන්නේ ප්‍රමාද වෙලා කියලා තොරතුරක් වාර්තා වෙනවා. ගොඩක් වෙලාවට මේ ලොකු තනතුරු වල ඉන්න අය සහ මැතියමතුරු යන්නේ ටිකක් ලොකු වාහනවල ඒ අයට කොහොමදත් වාහන වලට දොර ඉක්මනින් ඇරෙනවා. මේ අගමැති ලේකම්වරයා ඇවිල්ලා තියෙන්නේ පුංචි වාහනයක. ඒක නිසා ගේට්ටු වරින්න ප්‍රමාද වෙලා තියෙනවා. අදත් පැය 3යි විනාඩි 40ක විදුලිය කප්පාදුවක් තියෙනවා කියලා වාර්තා කරනවා දිවයින පුවත්පත. ඊයේ දවසේදීත් මේ කාරණාව සිද්ධ වුණා. අදත් පැය 3යි විනාඩි 40ක් දහවල් සහ රාත්‍රී කාලයට අදාළව විදුලිය විසන්දීමක් සිදු වෙනවා කියන කාරණාව තමයි මේ විදිහට ඉදිරිපත් කරන්නේ දිවයින පුවත්පත. දැන් අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා අරුණ පුවත්පතට. අරුණ පුවත්පතේ තියෙන තොරතුරු අතරට රාජ්‍ය සේවකයන් ගෙදර ඉඳලා වැඩ කළොත් පඩි කපන්න වෙනවා කියලා වුණ ප්‍රවෘත්තියක් වාර්තා කරලා තියෙනවා. දැන් පසුගිය කාලවලදී විශේෂ අවස්ථාවලදී විශේෂයෙන්ම කොවිඩ් අවස්ථාවලදී වගේ හුඟක් ආයතනවල සිදු වුණා නිවසේ සිට වැඩ කිරීම. රාජ්‍ය සේවකයන් ගෙදර ඉඳලා වැඩ කළොත් පඩි කපන්න සිද්ධ වෙනවා කියලා අද දවසේ තොරතුර වාර්තා කරනවා. ගෝල්ෆේස් සිද්ධියට කඳුළු ගෑස් ගහන්න එපා කිව්වේ පොලිස්පති කියලා මේ තොරතුරක් වාර්තා කරන අපි මුල්ම ප්‍රවෘත්ති අතරට එකතු කරගත්ත මුල් අවස්ථාවේදී. ඊට අමතරව අරුණ පුවත්පත වාර්තා කරනවා කොන්දේසි 7ක් උඩ හරින් මනුෂ්‍ය සහාය රනිල්ට කියන ප්‍රවෘත්තිය. ඒත් එක්කම නව නියෝජ්‍ය කතානායකවරයා පත් කර ගැනීම හා සම්බන්ධ කාරණාවකුත් අරුණ පුවත්පතත් වාර්තා කරලා තිනවා. වැඩි ඡන්ද 31කින් නව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ රෝහිණීට ඡන්ද 78යි. කාන්තා නියෝජනයක් මෙතෙන්ට අවශ්‍යයි කියලා අග්‍රාමාත්‍යවරයාම කියපු කාරණාවකුත් එක්ක මේ අයගේ නම යෝජනා වුණා කියන කාරණාව අපි දන්න කාරණාවක්. නමුත් ඊයේ දවසේදී කෙසේ වෙතත් වැඩි ඡන්ද 31ක් ලබාගෙන නියෝජ්‍ය කතානායකවරයා විදිහටපත් උනේ අජිත් රාජපක්ෂ මහතා. ගෙවල් ගිනි තිබ්බේ සජබ ජවිපේ සහ පෙරටුගාමීන් කියලා ආණ්ඩුවේ മന്ത്രിවරුන්ගෙන් චෝදනාවක් තියෙනවා කියන තොරතුර වාර්තා කරනවා. අද දවසේදී තමන්ගේ ප්‍රධාන සිරස්තල අතරට අරුණ පුවත්පත මේ 9 වෙනිදා සිදු ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීම සඳහා පොලිසිය මැදිහත් නොවූ බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරු චෝදනා කළහ. සභානායක ඇමති දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැතුණා කියන තොරතුරත් එක්ක තමයි මේ කාරණාව ඉදිරිපත් කරන්නේ. ගෙවල් ගිනි තිබ්බේ සජබ ජවිපේ සහ පෙරටුගාමීන් කියලා අරුණ පුවත්පත කියනවා. ඊළඟට මගේ අවධානය මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පතේ දැන් අපි කතා කරන්නේ නියෝජ්‍ය කතානායකවරයා හා සම්බන්ධ කාරණා නිකුත් පුවත්පත්වලත් එක්ක මව්බිම පුවත්පතෙත් ඒ පිළිබඳව වාර්තා කරනවා. නියෝජ්‍ය කතානායක වර්තමාන කතානායකවරයාගේ ඡායාරූපයත් ඒ වගේම ඒ සඳහා යෝජනා වුණු අපේක්ෂිකාවගේ ඡායාරූපයත් එක්ක අද ආණ්ඩුව කරන්නේ ජනපති අගමැති නෙවෙයි කළු පාට කුරුල්ලෙක් කියලා ඇය කියනවා කියලා තොරතුරුකුත් වාර්තා කරනවා. නියෝජ්‍ය කතානායක තරගෙන් අජිත් රාජපක්ෂ දිනුම් ස්වාධීන පක්ෂ 10ක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්දය කටුගායි කියන ප්‍රවෘත්තියත් එක්ක රනිල්ට බලයක් නැති බව නියෝජ්‍ය කතානායක තේරීමේදී පැහැදිලි වුණා කියලා රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කරනවා කියන කාරණාව ඔහුගේ ඡායාරූපකත් එක්ක අද දවසේ මව්බිම පුවත්පත කියලා තිනවා. ඒ අතරතුරේ විමල් වීරවංශ මහත්මයාත් කතාවක් කියනවා. ඒ තමයි ආර්ථික අර්බුදය මානව ආපදාවක් බවට පත් කරලා ජාත්‍යන්තර හමුදාව බස්සවන්නයි මේ හදන්නේ කියලා ඔන්න තවත් කතාවක් කියනවා ඒ විදිහට. ගෑස් නැව් දෙකකට සල්ලි ගෙවයි කියලා කියනවා අද දවසේ මව්බිම පුවත්පත. ගෑස් නැව් දෙකකට
සල්ලි ගෙවීමත් එක්ක අද දවසේ අද උදෑසන අද පාන්දර පටන්ම බොහෝ පිරිසක් ගෑස් ලබා ගන්න පෝලිං වල ඉන්න ආකාරයත් අපිත් අද දවසේදී කාර්යාලයට එන අතරතුරේදී දැකපු කාරණාවක් මේ ප්‍රවෘත්තියේ ඊයේ දවසේදී යම් යම් තැන්වලදී ප්‍රකාශ වීමත් එක්ක ගෝල් පේස් ප්‍රහාරය ගැන හොයන්න CIDN 225ක් පත් කරලා තියෙනවා කියන කාරණාවත් අද දවසේදී වාර්තා කරනවා. ප්‍රහාරයට වගේ යුත්තන් අත්අඩංගුවට ගන්නයි දින 3ක් විරෝධතා කියලා තවත් ප්‍රවෘත්තියක් වාර්තා කරනවා මව්බිම පුවත්පත. ඔය සියලු කාරණාත් එක්ක අද පුවත්පතටයි අපි මේ මොහොතේදී අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. ඇමති ඉන්ධන පොලිමේ ඉන්න එපා කිව්වත් ජනතාව පොලිමේ ඊයේ දිනේදී තෙල් පොලිමේ දිග දෙගුණ තෙගුණ වෙයි කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරනවා ඡායාරූපකත් එක්ක ඔබ මේ දකින්නේ ඒ අවස්ථාව. ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් පොලිම වල රැඳී නොසිටින ලෙස බලශක්ති අමාත්‍යවරයා පැවසුවත් ඊයේ දිනේදීත් ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ජනතාව දිගු පොලිම වල ඉන්න බව පෙනුණා කියන කාරණාව තමයි මේ විදිහට වාර්තා කරන්නේ. විශේෂයෙන්ම මේ පිළිබඳව කතා බහ කරනකොට මේ ප්‍රවෘත්තිය තවදුරටත් සඳහන් වෙනවා. මේ ඩීසල් රැගත් නෞකා දෙකක් හෙට සහ ජූනි මාස 1 වෙනිදා පෙට්‍රල් නෞකා දෙකක් අද සහ 29 වෙනිදා ශ්‍රී ලංකාවට ළඟා වෙන්නට නියමිතයි කියන කාරණාව. ශ්‍රී ලංකා මුදු සීමාවේ ඉන්ධන නෞකා 5ක් ඩොලර් වලින් ගෙවීම කළ නොහැකිව මේ වන විට නැංගුරම්ලා තිබෙන බවත් ඉන් බොරතෙල් නෞකාවක් දින 8ක සිට මුදල් ගෙවීමට නොහැකිව තිබෙන බවත් වාර්තා වෙනවා කියන තොරතුර තමයි මේ විදිහට අපිට ඔබට කියන්න තියෙන්නේ. ඒ කාරණාව ඔබට කියනකොට අපේ ප්‍රවෘත්ති අංශයේ දවසේ සැකසූ විශේෂ වාර්තාවකට අපි ගමන් කරන්න සූදානම් වෙනවා. මේ ඉන්ධන ප්‍රශ්නය, පොලිම් ප්‍රශ්නය මේ සියල්ලත් එක්ක එකට එකතු කරගෙන අපි ඔබට කියන තවත් වාර්තාවක්. අපේ රට තුළ මේ වන විටත් පවතින්නේ දැඩි ඉන්ධන අර්බුදයක්. බැලු හැමතැනම කිලෝමීටර් ගණන් දිගු ඉන්ධන පෝලිම්. බලශක්ති ඇමති නම් කියන්නේ ඉන්ධන පෝලිම් හැකි ඉක්මනින් අවසන් කිරීමට පියවර ගනිමින් සිටින බවයි. නමුත් රට තුළ පවතින පෙට්‍රල් සහ ඩීසල් සංචිත ප්‍රමාණවත් නැති බවයි වෘත්තීය සමිතිය පවසන්නේ. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් දිවයිනේ හඳුනාගත් පිරවුම් හල් වලින් අද සිට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයාගේ මැදිහත් වීමෙන්. ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකින්ම ඉන්ධන පිරවුම් හල් කිහිපයක් දිස්ත්‍රික් ලේකම්වරයා බහරයට ගැනීමටයි තීරණය කර ඇත්තේ. දිස්ත්‍රික් ලේකම්වරයා නිකුත් කරන ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව සෞඛ්‍ය සහ කෘෂිකර්ම ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීම එම ඉන්ධන පිරවුම් හල් වලින් සිදු කරනු ඇති. මේ වෙනකොට ලංකා කන්තෙල් නීතිගත සංස්ථාව සතුව ඉදිරි දිනවලට අවශ්‍ය ඩීසල් තොග ප්‍රමාණාත්මකව තියෙනවා. අපිට 18 වෙනිදාත් නැවක් එන්න තියෙනවා. කිසිදු අවහිරතාවයකින් නොමැතිව මහ ජනතාව වෙත අඛණ්ඩව ලබා දීමේ හැකියාව තියෙනවා. අපි පිළිගන්නවා පෙට්‍රල් ඇවිල්ලා ලබා දීමේදී දැඩි සීමාකාරී ස්වභාවයක් තියෙනවා. ඒ දැඩි සීමාකාරී ස්වභාවය අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින 2 හෝ 3 ඇතුළත ආසන්න වශයෙන් අවසන් වෙයි කියලා. ඒ අවසන් වුණාට පස්සේ අපිට නැවතත් ජනතාව වෙත පෙට්‍රල් ඉන්ධනයේද අඛණ්ඩව ප්‍රමාණාත්මකව ලබා දීමේ හැකියාවක් පවතිනවා. මේ සීමාකාරී තත්ත්වය තුළ වුණත් යම් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා හඳුනාගත් ප්‍රදේශ සඳහා අපි අඛණ්ඩ පෙට්‍රල් ඉන්ධනය 92 ඔක්ටේන් ලබා දීමට කටයුතු කරනවා. මේ අතර ප්‍රමිතියෙන් තොර ඉන්ධන සම්බන්ධයෙන් පසුගියදා සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබුණා. ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයින් එල්ල කළේ දැඩි චෝදනාවක්. මේ අතර ප්‍රමිතියෙන් තොර ඉන්ධන සම්බන්ධයෙන් පළ වූ වාර්තා පිළිබඳව අද khනිජ තෙල් නීතිගත සංස්ථාව පැහැදිලි කිරීමක් සිදු කළා. ප්‍රොඩක්ට් එකක් 4 වතාවක් චෙක් කළා තමයි පාරිභෝගිකයා අතර අපේ ගබඩාව වලින් යන්නේ. මේ යන ප්‍රොඩක්ට් එක අනිවාර්යයෙන්ම CPC ආයතනයේ පිරිවිතරයන්ට මාකටිංగ్ ස්පෙસિෆිකේෂන් වලට අනුකූල ප්‍රොඩක්ට් එකක් විතරයි අපි යවන්නේ. එතකොට IOC ගෙනාවත් CPC ගෙනාවත් ඒගොල්ලෝ ඒ ප්‍රමිතියට වඩා වැඩි ප්‍රොඩක්ට් එකක් තමයි ගේන්නේ. ටැංකිය වලට ගන්න ප්‍රොඩක්ට් එක ක්වොලිටිය තහවුරු කිරීමෙන් අනතුරුව තමයි අපි අපේ ගබඩාවල යන්නේ. පැහැදිලිවම අපි වගකීම ගන්නවා මේ තොග ගබඩාවලින් නිකුත් කරන ඉන්ධන අදාළ ප්‍රමිතිය ඇති ඉන්ධන පමණයි නිකුත් කිරීම කර සිදු කරලා ලබන්නේ. ඇත්තටම මෙහෙම වර්ණය වෙනස් වීමක් මත මේකේ ක්වොලිටි එකේ අඩුවීමක් තියෙනවද? මෙහෙම වර්ණය එකම විදිහේ තියෙන්න ඕනේද? මොකක්ද ඇත්තම තත්ත්වය? ඒ ප්‍රොසෙස් එක වෙනස් වෙනකොට මේ ප්‍රොඩක්ට් එකේ පාටේ පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. නිසි ප්‍රමිතියෙන් තියෙන ප්‍රොඩක්ට් එක එහෙම හරියටම මේ පාට එක අපි සුදු පාට කියලාම කියන්න බෑ. පොඩි කහ පාට වර්ණයන් දකින්න අවස්ථා තියෙනවා. මොකද ඒක ෆෘට් එක සහ රිෆයිනරිය මත පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. මීට ඉස්සෙල්ලා ඔබතුමන්ලාට ගෙන්නපු ඉන්ධන ප්‍රමිතියෙන් තොර වෙච්ච ඒවා ලැබිලා තියෙනවද? ඔව්. මේට කලින් අවස්ථාවල ලැබිලා තියෙනවා. ඒ වගේම මේ නැව් ආපස්සට හරවලා යවනවා. මොකද අපි ඒවා මාධ්‍යට ඇවිල්ලා කියන්නේ නැහැ. අපේ රාජකාරිය තමයි අදාළ ප්‍රොඩක්ට් එක ක්වොලිටි ඕකේ නම් බාන්නේ. එහෙම නැත්නම් ඒක හොඳ නැත්නම් හොඳ නැහැ කියන එක අදාළ ටෙක්නිකල් කමිටුව වල දැනුවත් කරන එක තමයි රසායනාගාරික යුතුයකම. ඒක තමයි අපි කරන්නේ. සමාජ දාලාවල මේ යන දිගින් දිගට මේ යන මේ தත්ත්වය මේ වැරදි ප්‍රචාරවලට
යම් සත්‍යතාවයක් තියෙනවද කියලා බලන්න අපි හිතන්නේ අපි සාම්පල් 112ක් පමණ විවිධ ස්ථාන වලින් අහඹු ලෙස තෝරාගත්ත පිරුම්හල් වලින් අපි ලබා ගත්තා. ඒවා අපි පරීක්ෂණාගාර වලට ඇරලා පරීක්ෂා කෙරුවා. අපිට එසේ පැවසිය හැකි සාක්ෂි සහිත කිසිදු අවස්ථාවක් අපිට හමු වෙලා නැහැ මේ දක්වා ඉන්ධනවල ප්‍රමිතිය අඩු වෙලා තියෙනවා කියලා. පාරිභෝගික පැමිණිලි අප වෙත ඍජුව යොමු කිරීමට අංක දෙකක් තියෙනවා. එකක් තමයි 0.11යි 5යි 455යි 130. අනිත් අංකය තමයි 0.11යි 5යි 234යි 234. හොඳයි අපි යලිත් වතාවක් සියත පත්තරයේ සමගින් ඒ ප්‍රවෘත්තියෙන් පස්සේ අද දවසේ අද පුවත්පත වාර්තා කරනවා LTTE ප්‍රහාර පුවත දරටේ ආණ්ඩුව එක්ව ගොතන ලද බොරුවක් කියලා. පුනරුත්ථාපනය වූ විමුක්ති කොටි සංවිධානයේ සභාපති තමයි ඒ විදිහට ප්‍රකාශ කරන්නේ. මේ ඔබ දකින්නේ මේ ප්‍රවෘත්තිය. ඒ අනුව මේක රටවල් දෙක ගොතපු බොරුවක් කියලා තමයි කියන්නේ ඒ විදිහට. අපි දිනමින පුවත්පතරයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ කොටස් වෙළඳ පොලේ ධනාත්මක වර්ධනයක් ඩොලරය පහළට. නව අගමැතිවරයෙකු නව ආණ්ඩුවක් නව මහ බැංකු අධිපතිවරයෙකු සමග ගනු ලැබූ ආර්ථික තීන්දුව මත රටේ දේශපාලන ස්ථාවරත්වයේ ඇති වේ කියන විශ්වාසයත් හේතු කොටගෙන ශ්‍රී ලංකා රුපියලේ අගය සහ කොළඹ කොටස් වෙළඳ පොලේ ඊයේ ධනාත්මක වර්ධනයක් වාර්තා කරයි කියන තොරතුරු වාර්තා කරනවා අද දවසේ දිනමින පුවත්පත. හොඳයි අපි කාටූන් කීපයකට අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. ඊට පෙර ආතුව එක ප්‍රවෘත්තියකට මම අවධානය යොමු කරනවා. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට මූලික ක්‍රියාමාර්ග ගැන අවසන් කියලා කතානායක පාර්ලිමේන්තුවේදී කියයි කියන තොරතුරු වාර්තා වෙනවා. කතානායකවරයාගේ ඡායාරූපකුත් එක්ක කමන්නේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට මොන ක්‍රියාමාර්ග ගත්තත් නමුත් ජනතාවගේ ආරක්ෂා කරන්න ගන්න තියෙන සියලු දේවල් ගන්නවා නම් තවත් වටිනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. අංජනගේ කාටූන් අද දවසේ අපේ පළවෙනි අවධානය සජිතුත් ආණ්ඩුවට සහාය දෙනවලු. එතකොට විපක්ෂයක් ඇත්තෙම නැද්ද කියලා තමයි අහන්නේ අංජනගේ කාටූන් වලින්. ඒ අතරතුර ශ්‍රීකාන්ත්ගේ ශ්‍රී දූපතට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. මොනවද කියන්නේ? පාර්ලිමේන්තු සංස්කෘතිය වෙනස් කළ යුතුයි කියලා අගමැති කියනවා බං. ඇත්තටම වෙනස් වෙලා සර්. ආණ්ඩු පක්ෂ කවුද විපක්ෂ කවුද කියලා හොයා ගන්නත් බෑ කියලා තමයි අද දවසේ දිනමින පුවත්පතේ කාටුන් දෙකෙන්ම කියලා තියෙන්නේ. ඒ අතරතුරේ මව්බිම පුවත්පතේ අපි අවධානය යොමු කරන්නේ මව්බිම පුවත්පතේ MD වීරරත්නගේ මරිසිපාල කාටුනය. മന്ത്രിවරු බිලී බාගත්තොත් සජබ සහාය නැතිලු. බිලී නෙවෙයි දැන් දැල් දාන්නේ කියලා කියනවා. බිලී නෙවෙයි දැන් දැල් තමයි දානවා කියලා කියන්නේ. දවසේ පද 4ටයි අපේ අවධානය. එක മന്ത്രി කමෙන් අගමැති පුටුවටය මොකටද මැතිවරණ ඒවා බොරුවටය. රනිල් කරලිය නංවයි හුණුවටය නරඹන ජනතාව වැල් පාලම යටය. වැල් පාලම යට උඩත් නෙවෙයි. ඔය අතරතුරේ අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා තවත් කාටූන් එකකට. මේ දිව ඉන පුවත්පතේ ෆේක් බුක් කාටූන් එක. අරගලයට පහර දුන්න අයව අල්ලන්න බැරි තරමටම පොලිසිය දුර්වලයි කියලා ජනතාව උද්ඝෝෂණය කරලාලු බං. දුර්වලයි කියන්නේ කොහොමද? මැදමුණේ නැති වුණු බලු පෙටියක් හොයාගෙන තිබුණේ. ඔන්න තත්ත්වේ. මැදමුණේ නැති වෙච්ච බලු පෙටියක් හොයාගෙන ඊයේ දවසේ ප්‍රවෘත්ති පත්‍රවල මුල්ම පිටුවේ වාර්තා කරපු තොරතුරක් බවටත් ඒ පත්‍රලා තිබුණා. මේ බෙම්පියා අපි හැමෝම ගොඩ දැන්. හරි. දැන් හරි. ෂා දේශපාලනතුමාලා රට ගොඩ ගන්නද ගත්තද ෂෝක්නේ කියලා කියනවා ජනතාව. දේශපාලනතුමා කියනවා උඹලා මේ මගුලක් කතා කරනවා නියෝජ්‍ය කතානායක පත් කරගෙන අපේ පක්ෂය ගොඩ කියලා කියනවා. නො විදිහට තමයි දිවයින පුවත්පතේ විදිහට කාටුන් එකක් ඉදිරිපත් කරන්නේ බෙම්පියා. දැන් අවධානය අවසාන වශයෙන් ලංකාදීප පුවත්පතට පංකජ රුවිද්දගේ සරදම් മന്ത്രിවරුන්ගේ ආරක්ෂාව වැඩි කරලා ඒ වුණාට මාධ්‍යවේදීන්ට ජංගම දුරකථනයක්වත් බේර ගන්න බෑ වගේ කියලා කියනවා. ඔව් ඊයේ දවසේදී අපිට ආරංචි වෙච්ච අනිත් කාරණාව තමයි අපි දැනගත්ත අනිත් කාරණාව තමයි සිදුවෙච්ච කාරණාව තමයි මේ පාර්ලිමේන්තුවේදී අපේ මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ දුරකථන දෙකක් උදුරා ගැනීම සහ ඔවුන්ට පරුස වචනයෙන් බැලවැදීම සහ ඒ හා සම්බන්ධ කියන කාරණා. ඉතින් පාර්ලිමේන්තුව ඇතුළේ ඒ විදිහට මාධ්‍යවේදීන්ට සැලකෙනවා නම් එතනින් එහාට මොනවද කතා කරන්නේ කියන කාරණාව තමයි අපි හමුවේ තියෙන බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ.
අපි යනවා ප්‍රධාන පාලක මැදිරියට. ඉන්පස්සේ අපි සූදානම් වෙනවා විශේෂ සාකච්ඡාවකට කතා බහකට ගමන් කරන්නට අද දවසේදී ඒ සියත පිළිසඳර සමගින් අද දවසේ සමගි ජන බලවේගී පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහත්මයා අපි සමගින් මේ මැදිරියේදී තව මොහොතකින් මුණ ගැහෙන්න සූදානම්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.